උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා අභාව ප්‍රාප්ත ඩී අල්විස් මහතාගේ බිරිඳ සහ දියණියන් තිදෙනා විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් කොට්ටාව හොරණ පාර අංක 11-22 දරණ නිවසේ පදිංචිව සිට මීට වසර 3කට පෙර අභාව ප්‍රාප්ත වූ ඩී අල්විස් පියාණන්ගේ ගුණානුස්මරණය පිණිස මෙම ධර්ම දානමය පින්කම සිදු කරන අතර මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසලයෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය එතුමාටත් පින් ගැනීමට හැකි දෙපාර්ශවයේ මියගිය සියලුම ඥාතීන්ටත් අනුමෝදන් වී සසර දුක් කෙලවර කර ඉක්මන් භවයකදී උතුම් නිර්වාණය සාක්ෂාත් වීම පිණිස හේතු වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් සුජීවත්ව සිටින සියලුම ඥාතීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනය ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සේකෝ පටවින් විවෙස්සති යමලෝකංච ඉමං සදේවකං සේකෝ ධම්මපදං සුදේසිතං කුසලෝ පුප්පමිව පවිස්සතිති. ධර්මානුශාසනාව ප්‍රඥා නාලිකාව තුළ විකාශනය කරවා ගැනීම සඳහා සදහැබර අනුග්‍රහක දායකත්වය දැරූ පින්නතුන් ප්‍රමුඛ මෙම ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනු ලබන නරඹනු ලබන සදහැබර පින්නතුනි, අවසර පත්‍රයේ සඳහන් වෙලා තිබෙනවා ස්වාමින් වහන්සේ කැමති පරිදි ධර්ම දේශනයක් කරන්න කියලා. එතකොට මට මගේ අර දහම් පෙළවල් වලින් එකකට යන්න පුළුවන්කමක් තිබෙනවා. මම හිතේ දකිනවා මටගේ වසර අවුරුදු 30-20 කාලේ ධර්ම දේශනා වුණා වූ න්‍යායක් පිළිබඳව පවතින දුර්වලකමක්, අඩුපාඩුකමක්. ඒ කියන්නේ එදා සිදුවන සිද්ධියක් සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ වදාළ ගාථාවක් කියලා එදා සිද්ධිය විස්තර කිරීම තමයි බණ කියනවා කියලා කෙරුණේ. නමුත් ඒක අතීතයට ගිය දෙයක්. ඒක කොහොම සිදු වුණත් අපට දැන් ආපහු වෙනස් කරන්න බෑ. ඒක හරි හෝ වැරදි. ඒක ආයෙත් ඉතිහාස කතාවක් ඇහිීමක් පමණයි. නමුත් තථාගතවරුන්ගේ මේ ඉගැන්වීම් හැමදාමත් මිනිස් සමාජයේ වර්තමානයේට. එනිසා අපි නම් කරන්නේ මේ කතාව පිළිබඳ සාරාංශයෙන් මතක් කරලා මේ ගාථාවට අදාළ දහම් කරුණු සහ දුර්වලකම් අපි තුල තියෙනවද? දුර්වලකම් ටික හඳුනාගෙන දහම් කරුණු ප්‍රයෝජන ගැනීම තුළින් ඔය බුද්ධාවවාදයේ එදා ප්‍රයෝජනට ගත් අයට වගේම අපටත් ඒ දුකින් නිදහස් වීමේ මඟ හෙළි කරගන්නට විශේෂයෙන් මේ ධම්මපද හේවත් නිවන් මඟ කියන මේ අගනා ග්‍රන්ථයේහි ගාථා රත්නයන් තුළ මාර්ගෝපදේශකත්වයන් ඇතුළත් වී තිබෙනවා කියන එකයි මා විශ්වාස කරන්නේ. ඒ අනුව මේ ගාථා 423ක් තියෙන ධම්මපද විවරණේ එක් යතිවරින් වහන්සේකුගේ විවරණයක් තුළ පිටු 2000 ගානක් තියෙනවා. අවශ්‍ය මොහොතක යම් යම් දේවල් කියවෙනවා සද්ධර්ම සාගර කියලා තමයි කියන්නේ. එතකොට ඒවා ඔක්කොම කියන්න ගියොත් එහෙම කාලය මදි වෙනවනේ අපට. ඒ වගේ මෑතදී ඕන තරම් මෙහෙම විවරණයන් කරලා තිබෙනවා දකින පරිදි. නමුත් ඒ ධර්ම කරුණු විවරණය කරනවට වඩා මම දකිනවා මේ තුලින් ජීවිතය විවරණය කරන්න පුළුවන් නම් හොඳයි කියලා. එවන මේ පුෂ්ප වර්ගයේ පළවෙනි සහ ගාථා දෙවෙනි ගාථා දෙක මම මේ අරන් තිබෙන්නේ මේකට හේතුවක් තියෙනවා. සරසුල් දෙයක්. පිඬුසිඟා වැඩ අවසන් කළා වූ භික්ෂුන් වහන්සේලා Taman දුටු දේවල් ගැන මේ පොළවේ අහවල් තැන සමතලා බව අත රතුපස් හතන කළුපස් කියලා මේ පොළව ගැන කතා කර ඉන්නවා විශේෂත්වයේ. අන්න එතකොට මාර්ග බ්‍රහ්මචර්යාව වෙනුවෙන් සසුන්ගත වුණා වූ උන්වහන්සේලා
නුසුසු වැඩක් කරලා තියෙන බව තමයි බුදුරජාණන් වහන්සේ දකින්නේ. එතකොට අයිති වෙන්නේ අර හිස් වචන කතා කිරීමකට. නැත්තම් රාජ කතා, චෝර කතා නම් වූ අදාළ නොවන අර ධම්මේවා කතා නෙවෙයි. මෙන්න මේ දුර්වලකම දැක්ක උන්වහන්සේ තමයි මේ ගාථාවෙන් පෙන්ලා තිබෙන්නේ වෙන්න ඕන කාරණාව. කෝ ඉමං පටවින් විවෙස්සති යමලෝකංච ඉමං සදේවකං කෝ ධම්මපදං සුදේසිතං කුසලෝ පුප්පමිව පවෙස්සති. කවුරුන් විසින් අර පොළොම වෙනුවට මේ අපේ ජීවිතය ආත්ම සංඛ්‍යාත ජීවිතය එතන පඨවි ආපෝ තේජෝ අතර ශරීරය වෙන්න බෑ. අපි ඒක පංචස්කන්ධය කියලා ගනිමු. කවුරුන් විසින් මේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය අරකත් ලෝකයනේ ප්‍රත්‍යක්ෂකට ගන්නේද? ඒ වගේම තවත් තියෙනවා යමලෝකංච ඉමං සදේවකං. ඉමං මේ මනුස්ස ලෝකය, සදේවකං දෙවියන් සහිත ලෝකය, යමලෝකංච අපි කතා යමලෝක කියලා අපාය. ඔක්කොම ටික ගත්ත හැකි. සිව් අපාය. ඒවා ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන, නිකන් තියෙනවා කියලා විශ්වාස කිරීම නෙවෙයි. එතකොට කවුරුන් විසින් මේක ප්‍රත්‍යක්ෂ කරගන්නවාද? කුසලෝ පුප්පමේව පවෙස්සති. නිකම් මල් ටිකක් කඩලා මල් මාලා ගොතන්නා වගේ කවුරුන් මෙම මනාකොට දේශනා කළ ධම්මපදේ නැත්තම් නිවන් මඟ පැහැදිලි කරගන්නේද? අන්නර ඕනේ නැති කතාවක් කර කර හිටපු අයට කරන්න ඕන වැඩේ තමයි මේක දේශනා කරලා තිබෙන්නේ. ඒක අපට අදාළ නැතිද? අපටත් අදාළයි. ඒ නිසා මේ ගාථා දෙකක් තිබෙන්නේ. මේ කතා කරන්නේ ප්‍රශ්න කරපු ගාථාව, පිළිතුරු ගාථාවේ තියෙනවා ඊට පස්සේ. අපි මුල එකෙන් හොයාගනිමු. මේ වැඩේ කරන්න පුළුවන් අයට පෙන්ලා තිබෙනවා සේකෝ පටවින් විවෙස්සති. සේක පුද්ගලයා. අසේක සේක කියන පදේ ගත්තාම අසේක කියන්නේ ආර්ය ශික්ෂණයක් නැති පෘථග්ජනයයි කියන එක. සෝවාන් මාර්ගඵල, සකෘදාගාමී මාර්ග, අනාගාමී මාර්ග ඵල, අරිහත් මාර්ග දක්වා ඉන්නා වූ මේ කොටස් හතට සේක කියලා කියනවා. මාර්ගේ යන අය. එතකොට මොකද කරන්නේ? මේ සේක්ෂ පුද්ගලයා තමයි මේ ජීවිතය පිළිබඳ යථා තත්ත්වය ප්‍රත්‍යක්ෂ කරගන්න දන්නේ. ඒ වගේම දිව්‍ය ලෝක, පාලෝක පිළිබඳව ප්‍රත්‍යක්ෂ කරගන්නෙත් ප්‍රත්‍යක්ෂ මතක තියාගන්න. කවුරුවක් කිව්වට විශ්වාස කරනවා නෙමෙයි. ශේක්ෂ පුද්ගලයාටයි වැටහෙන්නේ. ඒ දිබ්බ චක්ක දිව්‍ය සෝත ඥාන පහළ වෙලා කියලා හැම හිතන්න එපා. ඊට වඩා මේවා Taman තුලින් දැකලා ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් විදියක් තිබෙනවා. ඒක අරට වඩා පැහැදිලි. බුදුන් වහන්සේ වදාළ පරිදි. ඒ වගේම ඒ ශේක්ෂ පුද්ගලයා තමයි අර ලස්සන මල් ටිකක් කඩලා මල් මාලා ගොතන්නා වගේ මේ ධම්මපදය, එහෙම නැත්නම් නිවන් මඟ මනාකොට දසෝ නිවන් මඟ පැහැදිලි කරගන්නේ. ඔබට මට තිබෙන්නේ කවුරු වෙන එකද? මහ පොළොව ගැන, බඩු මිල වැඩිවීම ගැන, නැත්නම් කඩේකට බංකොටලා ඉඳගෙන පරණ මේ මොකක්ද ඒකට කියන්නේ? මම ඒකට කියන නමක් තියෙනවා. මේ ගජබින්න අලංකාරයෙන් කතාවක් ඇදගෙන හිස් වචන වලින් කාලේ නාස්ති කරනවට වඩා අර බද්දවග්ගී කුමාරුන්ට කරපු කතාවමයි මේ තියෙන්නේ. අනුන් ගැන හොයනවට වැඩක් නැති දේවල් ගැන කතා කරනවට වඩා ඒ කාලය Taman ගැන හොයා බලනවා නම් නරකද කියලා. අපට යෝජනා කරන තථාගත බුදු පියාණන් වහන්සේ ගෞතම සසුන තුළ සේක පුද්ගලයෙක් වෙන්න කියලා. ඔහුට මේ මහ පොළොවේ පඨවි ආපෝ තේජෝ වෙනුවට එවෙන් සකස් වෙච්ච මේ පඨවිය තුළ තිබෙනා වූ ආත්ම සංඛ්‍යාත දේ මොකක්ද කියලා හොයාගන්න පුළුවන් වෙනවා. ඒ ආත්ම සංඛ්‍යාත දේ හොයාගත්තන් පස්සේ ඒක තුළින් දැක ගන්න පුද්ද වෙනවා යම ලෝකෙයි, මනුස්ස ලෝකෙයි, දිව්‍ය ලෝකෙයි හැදෙන හැටි. දැන් ඔය මම කතා කරන දෙයක් තියෙනවානේ අපේ බුදු සමයේ සාස්වතවාදයට අහු වෙලා ඉවරයි. එතකොට ඒ සාස්වතවාදීන්ට පොළොවට අපාය තියෙනවා. යම රජුරොත් ඉන්නවා අපි හාට යනවා.
කයම යනවාද කොහොම යනවාද මන් දන්නේ ඒගොල්ලෝ හිතන විදිහට. දිව්‍ය ලෝකෙත් තියෙනවා. ඒකෙත් අපිට වගේ ඝන ශරීර තියෙනවා කාලා බීලා ඇදලා ඉන්නේ ඉහළ යනවා. එහෙම තමයි අපි හිතන් ඉන්නේ. කවුරු හරි කිව්ව පමණින් ඒවා තියෙන දේවල් වශයෙන්. තියෙන දේවල් වශයෙන් කියන කතර මේ පෘථිවිය වාගේම තියෙනවා කියන අර්ථයක් ඔය ගන්නෙ. දැන් මම ඒක නෑ කියන නෙමෙයි හදන්නේ. ඒක ඒ ලෝක පිළිබඳව ප්‍රත්‍යක්ෂ කරගන්න විදිහක් තථාගත ධර්මයේ තිබෙනවා. එහෙනම් මේ ඉමං පටවින් හොයන්නේ කොහොමද අපි? අපිට එක විදිහකට පේනවා සිඟිත්තෙක් විදිහට මව්කුස පිළිසඳ ගන්නවා. මවගේ ආහාරයෙන් කලලයක් හදා ගන්නවා. ලෝකෙට ඇවිදින් ලදරු ළමා තරුණ මැදවී මහලු වශයෙන් ගත කරලා ජීවත් වෙන්න සටන් කරලා අයිතිවාසිකම් ගන්න සටන් කරලා දූ දරුවන් හදලා පින් හෝ පව් රැස් කරලා අකමැත්තෙන් මිය යනවා. බුදුන් වහන්සේ පහළ නොවන නම් අපිට ඊට වඩා දෙයක් පේන්නේ නැහැ. අපි ජාතියකට ආගමකට කුලයකට අයිති අය වශයෙන් අනිත් අයට වඩා අපි ශ්‍රේෂ්ඨයි කියමින් අනිත් අය පහත් කරන්න හෝ ඔවුන් පරාජය කරන්න හෝ ඔවුන් වනසන්න හෝ කටයුතු කරමින් ආත්මාර්ථකාමී ජීවිතයක් ගත කරලා ජීවිතය හමාර කරන්න සිද්ධ වෙනවා. තව සැරයක් ඒ ආසාවන්ට ගැලපෙන පරිදි ආයෙත් මෙහාට මේ ලෝකෙට හෝ තවත් තැනකට එන්න සිද්ධ වෙනවා. ඒ කුමක් නිසාද? මේ පටවිය ගැන දන්නේ නැත නිසා. දැන් පටවිය කිව්වහම මෙතන ශරීර කාය කියන එක ගන්න එපා. ඒ පාලනය කරන්නේ කවුද බලන්න. සිහි නැති වූ විට ඒ පාලනය කරන කෙනෙක් නෑ නිදි. නින්ද ගිය විට ඒ පාලනය කරන කෙනෙක් බාහිර ලෝකේ නෑ, ලෝකෙ ගැන දන්නේ නෑ. ඔහු ඉන්නේ හීන ලෝකෙක. මිය ගිය විට ඒ ශරීරය පාලනය කරන කෙනෙක් නැහැ. ඔහුට ඒක ආදාහනය කළත් භූමදානය කළත් දැනෙන්නේ නැහැ. එහෙනම් ඒක පාලනය කළේ කවුද කියන එක නිකන් සිත විතරක් කියලා හරියන්නේ නැහැ. ඒ සිත තුළ පවතින ආවේගශීලීත්වයන් අනුව තමයි මේ කය හසුරවලා ඔහු අනාගත විපාක වාරයක් සහිත භවයක් හදාගන්නේ. අන්න එහෙම තමයි මේ ඉමං පටවින් ඉවස්සති නැත්තම් මේක විමර්ශනය කරලා දැනගන්නේ. දැන් මා මේ විමර්ශනය අද ඊයේ කරපු එකක් නෙමෙයි. නමුත් මේ ඇහෙන්න මම මේ හිතනවා ඔබට ඇහෙන්න. අන්න එතකොට අපට තථාගත දේශනා යම් යම් තැන් වලින් උපුටා ගන්න සිදු වෙනවා. අපට පෙනෙන ස්ත්‍රී පුරුෂ භාවය, ගිහි පැවිදි භාවය තුළ පුද්ගල මරණය එක සම්මතය. ආර්ය සත්‍ය තුළ ඊට වඩා වෙනස් ලෝකයක් තියෙනවා. මම තවත් දේශනාවක ඒ ලෝකේ පැහැදිලි කරන්නම් දැනට ගන්න නැතිව. මොකද ඉදිරි දිනකදී නමුත් දැනට ගන්න එහෙම නෙමෙයි මම. අර අපි පැහැදිලි කරන සූත්‍ර දේශනාවල තිබෙනා වූ අර කයනම් අවුරුදු 60ක් 70ක් තිබෙනවා. ඒ නිසා කයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තට කමක් නැහැ. සිතයයි මනෝයයි විඥානයයි කියන ලැබෙද උදේ දවල් රාත්‍රී එකක්ම හටගෙන මියයි අනිකක්ම හටගනි. එක අත්තක ඉන්න වඳුරා තව අත්තකට ගියාම උල්ලත්තේ නෑ වගේ ගත වුණ පැත්තෙත් නෑ අනාගත පැත්තෙත් නෑ ඉන්නේ ඉන්න අත්තේවත් වර්තමානයේ විතරයි. වර්තමානයේ කොහෙද ඔබ ඉන්නේ? මම අහන්නේ ඔබ වාඩි වෙලා ඉන්න පුටුව ගැන නෙවෙයි. ඔබ එක්ක ඇසේ ජීවත් වෙනව නැත්නම් කනේ ජීවත් වෙනවා. නැත්නම් ඇසේ කනේ දෙකේම ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා නම් රූපය පේනවා ඇහැට, ශබ්දේ කනට ඇහෙනවා. එහෙම නැත්නම් ඔබ ආහාරයේදී රසය සහ සුවඳේ ජීවත් වෙනවා. කයදී පහසේ ජීවත් වෙනවා. කල්පනාවේදී මනෝලෝකයක පව්පින් ධාන, දේශපාලන අර්බුද, පෞල් අර්බුද එක ජීවත් වෙනවා. කවුද ජීවත් වෙන්නේ? ඔබද? ඔබේ කයද? ඔබේ කය මේව දන්නවද? නැහැ. කය ඔබට සපයා තිබෙනවා ආහාරයන්ගෙන් ශක්තිය ලබාගෙන ඒ ශක්තිය තුළ කයේ නොදිරා පැවැත්මට සහ ඒ සිතුවිලි පහළ කරන්නට අවශ්‍ය වේදිකාවක් තනලා දීලා තියෙනවා. ඒ වේදිකාව ක්‍රියාත්මක වෙන්නේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, සිත තුළ ద్వාර වශයෙන්. එහෙමත් නැත්නම් ප්‍රසාද වශයෙන්. ඒක තමයි වේදිකාව. ලෝකෙත් එක්කලා සම්බන්ධතා පවත්වන්නට අරමුණු ගන්න පුළුවන් හැකි ස්ථාන 6ක් ඔබට තියලා තියෙනවා.
මේ හයෙන් නොබේ ලෝකයේ රූපය ශබ්දය ගන්ධය රසයත් එක්කලා එකතු වෙනවා. එකතු වෙලා ඔබට කැමති පරිදි ඒ ලෝක සිද්ධීන් සමග ඇලීම් ගැටීමුත් ඇති කරගන්න ලබෙනවා. අන්න ඒ වේදිකාව තුළ ඇති වන රංගනය කුමක්ද? ඇස නැමැති, කන නැමැති, නාසය නැමැති, දිව නැමැති, කය නැමැති, සිත නැමැති මේ දොරවල් හයේ වේදිකාව තුළ සිදුවෙන රංගනය කුමක්ද? මේ වේදිකාව තුළ අර චරිත 7ක් වගේ චරිත 6ක් රඟපාන නළුවෙක් ඉන්නවා. 6 ආකාර චරිත එක වෙලාවට රඟපානවා. එක වෙලාවකට රූපය මුල් කොටගෙන රඟපානවා. තව වෙලාවකට ශබ්දය මුල් කොටගෙන රඟපානවා. තව වෙලාවකට ගන්ධය මුල් කොටගෙන රඟපානවා. තව වෙලාවක රසය මුල් කොටගෙන රඟපානවා. තව වෙලාවකට ස්පර්ශය මුල් කොටගෙන රඟපානවා. තව වෙලාවකට මනෝද්වාරික පව පින ධානය අනු රඟපානවා. ජීවන නම් වූ මේ රංගමඩලේ රඟනා නළුවෙකි මොහු සිහිවි කළේ. ධර්මදාස වල්පලයන් එහෙම කියලා තිබෙන බව මගේ ළමා මනසට නැත්තම් තරුණ මනසට මතකයක් තියෙනවා. සිහිවි කළේ. ඒක කාටද හරියන්නේ? ඒක හරියන්නේ පුතග්ජනයින්ට. මොකද මේ රංගපෑමක් නිසාමනේ රංගපෑම කියලා කියන්නේම බොරුවක්නේ. අපි කියමුකෝ සැබෑ චරිතයක් ජීවත් වුණා. ඒකේ තියෙන ශ්‍රේෂ්ඨත්වය නිසා නළුවෙක් ඒකට රඟපානවා. එතකොට කොහොම රංගපෑවත් ඒක ඇත්ත නෙවෙයිනේ, අනුකරණයක්. ඒ වගේ චරිතයක් හදනවා. හදපු චරිතෙට පණ දෙනවා කෙනෙක්. පුද්ගලයා වෙනයි ඔහු හිතින් ජීවත් වෙනවා. ඒක රංගපෑම කියලා කියන්නේ එතකොට ව්‍යාජ රංගපෑමක් නේ. ඒක රංගපෑම කොතරම් තාර්ථික වුණත් යථාර්ථවාදී වුණත් ඒක ව්‍යාජ එකක්. අන්න ඒ වගේ මේ පෘථග්ජන පුද්ගලයාගේ මේ රංගපෑම ඔහු මගේ සහ මම සහ මගේ ආත්ම බවට පත් කරගන්නවා. ඔහුට මේ වේදිකා හයේ ඕනෑම දෙයක්. එහෙම තේරුම් ගන්නේ නැහැ සමාජයේ. ඔවුන් මම කියන්නේ කයට. තරහව කියලා කියන්නේ මට තරහව, මට කේන්තියව, මට බැන ගන්න හිතෙනවා. ඒ මම කවුද කියන්න දන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ මම ඇසද කනද නාසය දිවද කයද බැලුවොත් එහෙම කියන්නත් බෑ. මොකද සිත නැති මේ එකකටවත් ඔය මොකක්වත් ප්‍රචාර දක්වන්න පුළුවන්කමකුත් නැහැ. අන්න එනේ පටවි විවස්සති මේක විමර්ශනය කර යාමේදී එහෙනම් මේක උදව් කරගෙන මේක ඇතුළත වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වෙන බව. ඒකට ඉති මනෝ ඉති චිත්ත ඉති විඥානං කියලා කියන බව. ඒක මෞකසෙන් බිහිව තැන් පටන් මැරෙන තල්ම තියෙන එකක් නොව. මොහොතක් පාසා හටගෙන මැරෙන්න වරන් දුන්න. එතනින් එහාට පවත්වන්න බැරි වරමක් බව අපිට තේරෙනවා. මේවා බුදුවරු වෙලි කරන්නේ අනිත් අයට තේරෙන්නේ නැහැ. අනිත් අය මෞකසෙන් බිහි වුණා උපැන්න සහතිකයක් ලබාගෙන එයාම පාසල් ගින් එයාම විභාගේ පාස් වෙලා එයාම විවාහ වෙලා එයාම තාත්තා වෙලා එයාම මහලු වෙලා මේ යනවා එක පුද්ගලෙක් අනන්‍යතාවයක්. ඒ සම්මුතිය ඇහැට පේන හැටි ඕනෑම ආගමකට රටකට ලෝකෙට ඒක හරි. මේක තුළ මේ මාර්ගයෙන් ගිහින් ලබනවට වඩා හොඳ විමුක්තියක් සැනසීමක් මේ පටවි විවස්සති තුළ දැක ගන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට කුමක්ද මේ වේදිකාව තුළ සිදුවෙන්නේ? ඒ වේදිකාව තුළ සිදුවෙන්නේ ඔය ආහාරයෙන් ගන්නා ශක්තිය මුල් කරගෙන ප්‍රසාද පිහිටනකොට ඒ ප්‍රසාදයේ මත ඊට අදාළ ගෝචර රූප සටහන් වීමේදී රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප ඒවාට අදාළ අපි හදාගත්ත වේදනාවක් ඇතුළත වෙලා මතු කර ගන්නවා. ලෝභ වේදනා, දේශ වේදනා, මෝහ වේදනා, පුණ්‍ය වේදනා, පාප වේදනා කියලා කියන්නත් පුළුවන්. සැප දුක් උපේක්ෂා වේදනා කියන්නත් පුළුවන්. අර රූප අරමුණ මුල් කොටගත් විඳීම. එයයි තේරුම් ගන්න ඕන. ද්වේෂය අරමුණ මුල් කොටගත් විඳීම, පුණ්‍ය අරමුණ මුල් කොටගත් විඳීම, මෝහය මුල් කොටගත් විඳීම, රූපේ ශබ්දේ මුල් කොටගත් විඳීම. එතෙන්ද ගලප ගන්න බැරි වුණා සමාජයට. වේදනා සංඥා සංකාර නිකම් නම් කරනවා මොනවා විඳිනවද කියලා කියන්න දන්නේ නැහැ. ඒ නිසා ඉදිරියට යන්න පාරක් නැහැ. ඉතින් මේ මම දකින්නේ මේ රූපත් වේදනා දෙකම කරපු දේ තමයි සංඥාවෙන් හඳුනන්නේ. රූප සංඥා වශයෙන් සහ වේදනාවේ ස්වභාවය. රූප වේදනා සංඥා තුනම කරපු දේ තමයි අනුව තමයි සංකාරය හැඩ ගැසෙන්නේ. මම තනි නෑ. රූප වේදනා සංඥා සංකාර හත කරපු යම් දෙයක් ඇද්ද විරුද්ධ වෙන්නේ නැතුව පක්ෂ වෙන්නේ නැතුව හරි වැරදි කියන්නේ නැතුව සිදුවන ආකාරය ගැන ගැනීමට තමයි එතෙන්ට මේ විඥානස්කන්ධය පහළ වෙන්නේ. ඔන්න අපි පටවින් විවස්සති කරනවා. කුමක්ද?
බුදු සමයට අනුවගත් කළ අපි තුළ ජීවත්වෙන ඒකක මොහොතකින් ඉපදී නැතන ස්කන්ධ පංචකයක්. තවටිකක් වෙස්ටි කරනකට පෘථග්ජන පුද්ගලයාට මේකට එන දේවල් ඒතන් මම ඒතු හමස්මින් ඒසෝ මේ අත්තා යටතේදී ඔහු අපුණ්‍යාවි සංකාර රැස් කරන්නෙක් වෙනවා පුණ්‍යාවි සංකාර රැස් කරන්නෙක් වෙනවා ආනිජ්ජාවි සංකාර රැස් කරන්නෙක් වෙනවා ලෝකේ කාරණාට ඇතිවන ඇලීම ගැටීම අනුවගත් කළ. දැන් අපි කියන පදෙන් කියනවා මෙතන හටගෙන නැතිනවා විතරක් නෙමෙයි අනාගත ඵලයකට හේතුවක් ඉතුරු වෙනවායි කියලා. අන්න එහෙම ලෝකේ ජීවිත අවසාන වෙනකොට මේ පංච උපාදානස්කන්ධ කියන එක පරිහරණය කරලා චිත්තාභ්‍යන්තරේ ඊට අදාළ විපාක විඳින්න හේතු ටිකක් රැස් කරනවත් අபிසංකරණය කරලා අකමැත්තෙන් ඉතින් කය දුර්වල වෙනකොට යන්න වෙනවා. දැන් කොහෙද යන්නේ? ඕනෑම මේ සාමාන්‍ය සමාජයේ පුද්ගලයෙක් ජීවිතේ මරණින් ඉවර කරන්න කැමති නැහැ. ඒ නිසා හදලා පෙන්නන ස්වර්ගයක් හරි නිරයක් හරි තව මොනවා හරි පුනරුත්පත්තියක් හරි විශ්වාස කරනවා. තථාගතයන් වහන්සේ ස්වර්ගය ගැන කතා කරන්නේත් නැහැ, නිරය ගැන කතා කරන්නේත් නැහැ, පුනරුත්පත්ති ගැන කතා කරන්නේත් නැහැ. යතා කම්මං ගමිස්සන්ති පුඤ්ඤ පාප පලූපගා යම් කර්මයක් රැස් කරද ඊට අනුව ගමන් තුනක් පෙන්නනවා. අන්න කවුද දැනගන්නේ? මේ සිද්ධිය දැනගන්නේ කවුද? මොකද්ද? යමලෝකංච ඉමං සදේවකං. අපට පේන්නේ නැහැ යමලෝකේ සතර අපාය. නමුත් සෝ කායසවේදෝ පරම්මරණ දුක්ඛතින් උබ්බච්චති කියන පදේ මුල තියෙන්නේ මොකද්ද? යම් කිසි පුද්ගලයෙක් සිතින් කයෙන් වචනෙන් ලෝභ දේශ මොහ මූලික කොටගත් පව්කම් රැස්කොට අර පංචස්කන්ධේ පාපයට යොදාගෙන පාපේ පංච උපාදානස්කන්ධේ බවට පත් කරන ලෝභ දේශ මොහ මූල බලවත් කොටගෙන එයින් පරලෝ යනවා. ජනප්‍රිය වචනේ පවෙන් පරලෝ යාම. අසුර ප්‍රේත නිරිති සන්නාදී කොට ඇති ඔන්න ලෝකේ යම ලෝකේ දැනගන්න හැටි. එතකොට ඔබට මේ පාපේ නැත්නම් මේ යම ලෝකේ නැහිට හට හොයන්න යන්න ඕන නෑ ඔබ. තියනවද නැද්ද කියලා. නෝ හදාගත්තොත් තියෙනවා. මෙන්න මේක දැනගන්න ඕන විශේෂයෙන්. තියනවා නෙවෙයි හදාගත්තොත් යන්න වෙනවා. ඔන්න දැනගන්න ඕන විදිහ. ඉමං ලෝකං පින්වතුනි ඔබට කතා කරනවා. මේ මනුස්ස ලෝකේ උපදිනවයි කියලා පෙන්වන්නේ විවිධ සූත්‍රවල අඩු දාණයට අඩු සීලයට මධ්‍යම දාණයට මධ්‍යම සීලයට එහෙම නැත්නම් පව්පින් දෙක කරලත් තියෙනවා ටිකක් අඩු පව් සහ පුණ්‍ය කර්මයන් අනුව. ඒ මනුස්ස ලෝකේ එන්නේ මොකටද එහෙනම් කර කර්මයන්ට අනුව තමයි ශරීරයේ අංගෝපාංග අඩු වැඩි හැඩ වැඩ වෙන්නේ සහ රූප ලක්ෂණ වල උපන් ලපාදී දේවල් පවා තිබෙන්නේ. ඊට පස්සේ පුරාණයක් බලඳන්න එන්නේ. පුරාණයක් කියන්නේ කළ පින්වල විපාක ආයු වර්ණ සැප බල වශයෙන් අදාළ දුගී පවුල් වල ධනවත් පවුල් වල ප්‍රභූ පවුල් වල ආදි වශයෙන් ඉපදිලා විපාක විඳින්න. මනුස්ස ලෝකේ පින්වතුන් මේ සිද්ධියේදී බුදුන් වහන්සේ රූපී අරූපී බඹතල ධාන ලෝකේ කතා කරලා නැහැ. මොකද ඒකට ගියායට ඇරුණාම අනිත් අයට අදාළ නැති නිසා. දැන් සදේව දෙවියන් සහිත සදේව ලෝක එකකට වඩා එකක් පවතිනා වූ සැප සම්පත් සහිත තියෙන බව සහ අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය වශයෙන් සැප සම්පත් බහුල සහ අඩු වශයෙන් සහ චාතුර් මහා රාජික සිට පරමිත අසාති දක්වා පුණ්‍ය චේතනාවෙන් පරලෝ යාම තුළ සෝ කායසවේදෝ පරම්මරණ දිව්‍ය සහව්‍යතං උප්පජ්ජති. මේ පටවිය නැත්තම් කය මුල් කොටගත්ත පංච උපාදානස්කන්ධ පරිහරණයේදී දානය සහ සීලය උපරිමයෙන් කරලා එහි විපාක වශයෙන් චාතුර් මහා රාජිකයට වඩා තාවතින්සේ ඒ විදිහට වඩාත් හිතූ ගමන් සියල්ල විඳින්න පුළුවන්. හීන ලෝකෙක හිතනකොට හැමදේ පහළ වෙනවා වගේ ප්‍රීතියෙන් පිරෙන හීන ලෝකෙක හිතන දේවල් එනවා. ඉතින් හරි සන්තෝසයි. මට මතකයි අර සිහින ලෝකේ රජ වුණා දවසක් හීනය කියලා ගීතයක් තියෙනවා. තුන්යමේ රෑ තුන්යමේ ඉස්තුටු සීනේ රජ වෙලා හිටියා නම් එහෙම ඊට පස්සේ ඒක බොරුවක් කියලාද හිතෙන්නේ නෑ. රාජ උදහස නැත්නම් රාජ තේජස රාජ භෝජන රාජ සැප සම්පත්
බැරි වෙලා අවදි වෙන්න ඕන. ලැජ්ජා හිතෙන්න. අන්න ඒ විදිහට තේරුම් ගන්න ඕන කරුණ තමයි. එහෙමනම් මේකේ තවත් කරුණක් තිබෙනවා. අපිට තමයි පටවින් නැත්තම් මේ පංචස්කන්ධය මුල් කොට ගත්ත ඝනකයක් තියෙන කිලෝ ගාණක් බර අර අපාගත සත්වයින්ටත් තිරිසන් වැරෙනවම අනිත් අයට මනෝමය කයක් පමණයි. දෙවියන්ටත් මනෝමය කයක් පමණයි. බ්‍රහ්මයින්ට මනෝමය කයක් ඇහැ කන නාසය තියෙන කයකුත් නැහැ. සංසුන් සමාධියක් පමණයි. අන්න මේක තුලින් මේ පුණ්‍ය කර්ම අපුණ්‍ය කර්ම ධාන කර්ම තුලින් අනාගතයේ හැදෙන හැටි දකින්න එක තමයි මේ යමලෝකංච ඉමං සදේවකං කියන කාරණාව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් බුදුන් වහන්සේ පහළ වුණු සමාජයේ මිනිස්සුන්ට මොකද කරන්න පුළුවන් උනේ? ඔය කවුරු හරි කරන ඉගැන්වීම් අනුගමනය අනුකරණය කරලා පව අනුගමනය කරලා පින අනුගමනය කරලා ලෞක ධාන අනුගමනය කරලා එකට වඩා එකක් මේ සැප සම්පත් බහුල නමුත් භවගාමීත්වයෙන් නොමිදුණා වූ මේ සදහම් මල් හමු නොවුණා වූ සදහම් කියලා තමයි සමහර හිතන්නේ සීලය සදහම් කියලා ලෞකික භාවනා සදහම් කියලා. නමුත් ඔවුන්ට මේ පටවිය නැත්නම් පංච උපාදානස්කන්ධය ඉක්මවා යන්න බැරි වුණා. අපාගත සත්වයින්ටත් බැරි වුණා, දෙවියන්ටත් බැරි වුණා, බ්‍රහ්මයින්ටත් බැරි වුණා. අපි ඒකට කියනවා ගිලාන සූත්‍රය තුල ආදාරණය කියලා බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකෙත් තිබෙන්නේ සක්කාය හේවත් පංච උපාදානස්කන්ධය. දෙවියන් සක්කායෙන් මිදලා කියලා හිතන් හිටියට බුදුන් වහන්සේ ධර්ම දේශනා කරපුවාම අනිත් අපි මේ සක්කාය තුලනේ ඉන්නේ කියලා කිව්වයි කියලා තිබෙනවා. එහෙනම් ගමනකුත් තියෙනවා. සැප සම්පත වෙනස්කමකුත් තිබෙනවා. නමුත් ඒ ඔක්කොමත් කර්ම විපාක පෘථග්ජන බන්ධණයෙන් එහා පැත්තට ගිහින් නැහැ. මාර බන්ධනේ ලස්සන කරගත්ත ඇරුණම ඉන්න එහාට ගිහින් නැහැ. ඔන්න බුදුරජාණන් වහන්සේ මේ මහ පොළොව ගැන කතා කර ඉන්න අයට දැක ගන්න ඕන කරපු දේශනා ටික. දැන් මේක පොතේ නෙමෙයි බලන් දකින්න ඕන. Tamanගේ ඇස තුළ කන තුළ නාසය තුළ. දැන් ඔවුන් වඩලා තියෙන්නේ මොනවද? ඔවුන් වඩලා තියෙන්නේ කාමාංග. කාමාංග වඩන්නේ වුන් ඔක්කොම. කාම ලෝකේ කාමාංග වඩිනවා අරකි කාම ආමාංග යටපත් කරලා ලෞකික ධානාංග වඩනවා. නමුත් කාමසුකල්ලිකානු යෝගෝ දුක්ඛෝ හීනෝ ගම්මෝ පුතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. අත්කලමතානු යෝගෝ දක්ඛෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. අනාර්යයි අනත් සහිතයි. ආර්ය නෑ එකක්. හැබැයි හීනෝ ගම්මෝ පුතුජ්ජනිකෝ කියන්නේ නෑ ටිකක් එහාට පව්පින් දෙකට අහුවෙන්නේ නැතුව ඊට එහා ගිය අහුවෙච්ච ධානය කොලට අහුවෙච්ච එක. දැන් බලන්න මේ විවරණය කරන්නේ මොකක්ද? මිනිසා ඇස කන නාසය දිවකය පාවිච්චි කරලා ලෝකේ පංචකාමයේ විඳින්න ගියාපුවාම ඒකේ පාපයේ පින සහ ධානය තුල සසර හැදෙන හැටි. ඔන්න යමලෝකංච ඉමං සදේවකං කියන මේ භව ගමන බුදුන් වහන්සේ අපුණ්‍යාවි සංකාරය තුළ පුණ්‍යාවි සංකාරය තුළ සහ අනිජ්ජාවි සංකාරය තුළ විවරණය කරන හැටි. මේ පැවැත්ම තාමත්. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? මනාකොට දේශනා කරලා ධම්මපදය කවුරු විසින් මල් කඩා රැස් කරන්නාසේ මල් දම් ගොතන්නාසේ මේ කුසලතාවයට කවුරුන් මේ කුසලතාවය ප්‍රත්‍යක්ෂ කරන්නේද? දැන් කුසලතාවය සහ කුසල් කුසලතාවය සහ කාමාවචර රූපාවචර අරූපාවචර කුසල් භවගාමී කුසල් ඒකත් දක්ෂතාවයක් තමයි. අන්න මේ භවගාමී කුසලය තමයි බුදුන් වහන්සේ වදාළ කුසලය කියලා අපිට කුසලේ පැටලිලා තිබෙන්නේ. ඒ සඳහා අවශ්‍ය එළියක් තිබෙන තැනක් තිබෙනවා. ඒ තමයි
අකුසල් 10ක් වෙම් කරලා මේ 10ට ලෝභ දේශ මොහ කියලා 3ක් දීලා මේ තුනෙන් වෙන්වීම කුසලයේ කියන එක. නැත්නම් කාම රූප අරූප වාත්‍රයේ ගියායගේ සොයා ගැනීම විමර්ශනය කරලා හඳුනාගෙන ඒ තත්ත්වයන්ටපත් වෙලා එතනින් එහාට පියවරක් තබමින් කිං සත්‍ය ගාවේසී කිං කුසල ගාවේසී වුණ එක. එහෙනම් මේ තිබුණ එක කාම රූප භවත්‍රයේ ගමන තිබුණ එක කුසල නම් තව එකක් හොයන්න ඕන නැහැ. බුද්ධ කාර්යභාරය බුදුන්ගේ සොයා ගැනීම බුදුන්ගේ ලෝ පහළ වීම කුමක් විවර කරන්නද? තථාගතෝ භික්ඛු අරහං සම්මා සම්බුද්ධෝ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේති. පවෙන් පිනෙන් ධානයෙන් ළඟා වෙන්න බැරි නූපන් මගක්. අන්න ඔය සසුන් ගත වුණා භික්ෂුව භික්ෂුණී එහෙම නැත්නම් බුදුදහම බුදුන්ගේ ඉගැන්වීම් පිළිගන්නවා අනුගමනය කරනවා කියලා කතා කරන උපාසක උපාසිකා අය තමයි දැන් මේ මල් කඩලා මල් නෙලන්නාසේ මේ සුදේශිත ධම්මපදය. සුදේශිත කියන්නේ මොකද්ද? මනාව දේශනා කරන ලද. අර ස්වාක්කාත කියලා කියන්නේ අන්න ඒ වගේ. දැන් මේක පද මාවතක්. ධම්ම ධර්මයට යන. එහෙමයි ගන්න ඕනේ. දැන් ඔය අර කතා කරපු මාවත මොකද්ද? මෙතෙක් අපි කතා කරපු මිනිසා විසින් Taman රැස් කරන කර්ම රැස් කිරීම තුළ කර්ම මාවත කර්ම මාර්ගය කර්ම සරණ කර ගැනීම ඒ බුදුන් වහන්සේ පහළ වෙනකොට තිබුණා නේද? අනේක තේරුම් ගන්න ඕන. එහෙනම් එය අපේ අනුගමනීය ප්‍රතිපදාව බවට පත් කරගත්තට ඒක වෙනත් ආගම් වලින් ගත්තා වූ ලාමක ප්‍රතිපදාවක් වශයෙන් තේරෙනවා නේද ඔබට? ඒ විමුක්ති මඟ වශයෙන් කල්පනා කරොත් එහෙම ඔබට වැරදිලා නේද? ඔබ තුල දකින්න දැන් මොකද්ද මේ මල් රැස් කරන්නට අවශ්‍ය වෙන්නේ? අකුසලයේ මුල ලෝභ දේශ මොහ නම් ලෝභ දේශ මොහ වලින් වෙන් වෙන්න වෙනවා. මන්දයත් ඉති ලෝභෝ භික්ඛවේ ඉති දෝසෝ භික්ඛවේ ඉති මෝහෝ භික්ඛවේ කම්ම නිදාන සම්භවෝ. නිදන් කරනවා කර්මයක්. නිදන් කරුවොත් දඬ වෙනවා විපාක. එනිසා බුදුරු හෙලි කරන්නා වූ දහම් කරුණ වටහා ගැනීම තුළ මේ තුල්තනිමකින් තොරව මේ කර්ම නැමැති හිරගෙදරින් කර්ම නැති බන්ධනාගාරයෙන් නිදහස් වෙන එක ලේසි නෑ. ඒ නිදහස් වීම තමයි අර පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ කියන පදයෙන් නිර්දේශ කරලා තියෙන්නේ මෙන්න මේ අය සඳහා පමණයි. දැන් මේ සඳහා ඔබ අනුගමනය කරන්න ඕන පැත්තට තියෙන අරවා තමයි කාම ධර්ම. මේක කියනවා බොජ්ජංග ධර්ම. බෝධිපාක්ෂික බෝධිය පැත්ත ගත්තා වූ අවබෝධයේ පැත්ත ගත්තා වූ ධර්ම කාරණා කියලා. මේක ඉතින් ධර්ම 37ක් වශයෙන් තියෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. එකින් එකට ගිහින් පඩි පෙළ යනවා වගේ 38කට යන්න ඕන කියලා නෙවෙයි යෝකෙන් කියවෙන්නේ. 38ම එකක් වැඩෙනකොට වැඩෙන්න පුළුවන්. 38ම පංච උපාදානස්කන්ධයෙන් මිදෙනකොට වැඩෙන්න පුළුවන්. මිදීම සඳහා වැඩෙන්න පුළුවන්. එහෙම මේ මහ විශාල අනුගමනීය ක්‍රියාමාර්ගයක් වශයෙන් සලකන්න එපා මේක. මේ පොහොතට උපදින දේහි නොඇලී නොගැටි අවසන් කරන්නට යම් කිසි ක්‍රියාමාර්ගයක් ගැනීම තුළ වැඩෙන දෙයක්. පද මාර්ගයේ ධම්ම. දැන් අර ඔබ මේ ගැන නොදන්න පුද්ගලයෙක් වශයෙන් හොඳ කෙනෙක් වෙලා පවින් අතහැරලා පිනට ඇවිදින් පිනෙන් දානට එහෙම ගියා නම් එහෙම පුද්ගලයෙක් වශයෙන් කටයුතු කළා නම් ඔබ පදයක් තෝරන්න තියෙනවා. පදයක් කියන්නේ මාර්ගයක්. ඒක තථාගතයන් වහන්සේ වදාරන්නේ උන්වහන්සේ පහළ වෙන්න පෙර සමාජයේ හිටපු අය පවෙන් පරලෝ යම නැමැති මාර්ගය, පිනෙන් පරලෝ යමති නැමැති මාර්ගය, ධානයෙන් පරලෝ ලෞකික ධානයෙන් පරලෝ යම නැමැති මාර්ගය තෝරන්න හිටියා. ඒ මාර්ගයේ උන්ට ඵල ලැබුණා. ඒවට මාර්ගඵල කියන්නේ නැහැ කර්ම විපාක කියනවා. වචනෙත් හොඳ ලස්සනයි. නමුත් මේ බුදුන් වහන්සේ වදාළ ධම්මපදයේදී මාර්ග ගැනීමේදී වෙන ඵලයක් ලැබෙනවා.
දැන් මේකට දැක්ම උඩු යටිකුර කරන්න වෙනවා. ඔබ තුළ පවතිනා වූ දැක්ම වෙනත් වචන වලින් ඉගෙන ගන්න ඕන මම කරලා තියෙන්නේ මේකයි කියලා. වචනෙන් නොකීවට උදුන් වහන්සේ හඳුන්වා දෙනු ලබනවා ඔබ මේ ජීවත් වෙන්න යාමේදී ලෝකයේ සිදුවීම් සහ ඔබ අතර ඇති වෙන අදහස් අතර සම්බන්ධයක් නැහැ. ලෝක සිදුවීම් වෙනයි ඔබේ හිතවත පහළ වෙන එක වෙනයි. නමුත් ඔබ හිතන්නේ එහෙම නෙමෙයි ලෝක සිදුවීම තමන්ගේ දෙයක් කියලා. ඒ නිසා ඒ සිදුවීම තමන්ට වෙන දෙයක් වශයෙන් ඇලෙන්න ගැටෙන්න පුරුදු වෙලා සැනසෙල්ල ජීවත් වෙන්න තියෙන ලෝකයේ දුකක් බවට ඔබ පතර ගන්නවා. එතකොට කියනවා අටලෝ දහමේ කම්පාව කියලා. තේරෙන්නෙම නෑ මේ බාහිර ලෝකේ සහ ඔබේ සිත අතර පහළ වෙන්නේ දෙකක් කියලා. මේ බාහිර කාරණේමයි තමන්ට දුක් ගෙනත් දෙන්නේ කියලා තමයි පෘථග්ජන ලෝකේ ඔක්කොම කියන්නේ. එනිසා තකාල ගුණේ බැනුම් අහනවා, ඉරු බැනුම් අහනවා, සඳු බැනුම් අහනවා, වැස්ස බැනුම් අහනවා, පෑවීම බැනුම් අහනවා, පාලකයා බැනුම් අහනවා. කවුද බැනුම් අහන්නේ නැත්තේ? මොකද වැරදි යවුන් ඔබට කරදර කරන නිසා වැරදි. දැන් තේරෙනවද? මොකද්ද තේරෙන්නේ? අනුන්ට දොස් කියලා මේකෙන් ගැලවෙන්න බෑ. ඒ සිදුවීම් නිසා ඔබ නොසන්සුන් වෙන්නේ ඔබ ළඟ තිබෙනා වූ දුර්වලකමක් නිසා. අන්නර බුද්ධ ආදී උතුමෝ මේ සිදුවීම් වලට මුහුණ දෙනවා. නමුත් මේ දුර්වලකම නැහැ. ඒ නිසා බාහිර ප්‍රත්‍යයන්ට මොනම රිදවීමක්වත් බලපෑමක්වත් කරන්න බෑ. ලෝක ජීවත් වෙනකොට බාහිර බලපෑමෙන් තොර නිදහසේ ජීවත් වෙනවට නිවන් ලබනවා කියන්නේ කියන එක බෞද්ධයෝ දන්නේ නැහැ. හදාගත්ත නිවනක්, මරණයෙන් එහා පැත්තේ නිවනක්, අනාගත බුදුර ලබා දෙන නිවනක්, තව ඕය හිතාගත්ත දෙකක් මොනවා හරි ඔවුන් හිතින් මොන රූපයක් හදාගෙන ඉන්නවද දන්නේ නැහැ. එහෙනම් එතෙන්ටපත් වෙන මාර්ගයේ කාටද අයිති? සේක පුද්ගලයින්ට. ඔබ සේක පුද්ගලයෙක් බවට පත් වෙන්න මොකද්ද දැනගන්න ඕන? පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත් වෙන හැටි, උපාදානයෙන් මිදෙන හැටි. පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කර ගැනීමෙන් දුක හේතු රැස් කරන හැටි, උපාදානයෙන් මිදීම තුළ දුක නැති වූ තැන සහ මාර්ගයට පැමිණෙන හැටි. ඔය එක කාරණයක් දැනගන්න ඕන. ඔක්කොම දැනගන්න අවශ්‍යයි කියලා අපි කියන්නේ නැහැ. ඒ වටහා ගැනීම කුමක්ද? විභාගයට පාඩම් කරන්න ඉගෙන ගැනීම නෙවෙයි. තමා දැක ගැනීම. තමා තුළ සිදුවෙනා වූ මේ අධ්‍යාත්මික ක්‍රියාවලිය තමන්ට ලෞකික සැප සහ දුක් නැත්නම් බන්ධනය භවගාමීත්වය ලබා දෙන ආකාරය දැක ගැනීම. බලන්න එදා මොනම සිද්ධියක් සිද්ධ වුණත් ඒ සිද්ධිය බාහිර සිද්ධිය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ඒක හරවලා තියෙන්නේ කොහාටද? මගේ අර උදාහරණය ගන්න. කැඩපතක් නැති කෙනෙකුට කැඩපතක් පෙන්වපුවම මූණේ අවුල, කෙස්වල අවුල පේනවා වගේ ඔබව පෙන්වන්න. ඇයි ඔබව මනාව දැක ගන්නට මේ බුදුරජාණන් වහන්සේගේ දම් දෙසුම් නැමැති කැඩපත පාවිච්චි කරන්නේ නැත්තේ? මනවින් ඔබ ප්‍රදර්ශනය වෙනවා ඒකෙදී. හරියම තේරුම් ගත්තන් පස්සේ ඔබ කොතරම් මන්දබුද්ධිකද, අහංකාරද, ආඩම්බරද, මෝඩද, අදිමානෙන් යුක්තද ඔය සේරම පේන්න ගන්නවා. කවුද ඔබේ කයද? ඒ අදිමානෙන් යුක්ත වෙලා ඉන්නේ, ආඩම්බර වෙලා ඉන්නේ. ඒ පවතින සම්පත්, ඒ රූප ලක්ෂණ, ඒ දක්ෂකම් ඒවා මුලින් හිතට ගත්තා වූ අමුතු දෙයක්. ඒ හිතට ගන්න එකට කියනවා මම කරගන්නවා, හෙවත් අහංකාර වෙනවායි කියලා. ඒක හරියටම ගලපා ගන්න මේ අහංකාර කියන පදේ ආඩම්බර කියන අර්ථය ගන්නෙ නැතුව අහං කියන්නේ පාලියෙන් මම, කාර කියන්නේ කර ගැනීම. ඔබට දවසකට කීයකින් අහංකාර වෙන්න පුළුවන්ද? එකකින් නෙවෙයි. ඒ මොහොතට හිතට එන කාරණාවලින් ඔබ අහංකාර වෙනවා. ඒක බාරගත්තොත් මම බවට පත් කර ගැනීමට අහංකාරය කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි මම හදාගන්න පුළුවන්ද මොනවැන්ද? කෙස්ලොම්නේ තත් වලින් පමණද? නෑ. සිතට එන ඕනෑම දෙයක් සමග ඇලීමෙන් මුලාවෙන් සහ ගැටීමෙන් මුලාවෙන් අහංකාරය හදන්න පුළුවන්. මේ වැටෙන්නේ අපායකට, මේ වැටෙන්නේ දුක්ගඩකට, මේ වැටෙන්නේ ගින්නකට කියන එක දන්නේ නැති නිසා පුංචි ළමෙක් ගිනි අඟුරු අල්ලනවා වගේ.
පිච්චෙන බව දන්නේ නැති නිසා අල්ලනවා. ඒ වගේ මේ ලෝකෙත් එක්කලා ජීවත් වෙන්න ගිහින් ඒවා සමග ඇලී මුලාවක් ගැටී මුලාවක් ඇති කරගත්තොත් ඒ ඔබේ දුකට හේතු බව ඔබ දන්නේ නැහැ ආර්ය සත්‍ය වැටහෙනතොරු. ඉතින් අර විදුලිය අතින් අහු වුණාම අතහරින්න බැරුව ඇලෙනවා වගේ ගිනි අඟුරක් අතින් ගත්තාම පිච්චෙනකොට අතහරින්න බැරුව වගේ ඇලුනහම ගැලවෙන්න බෑ. ඇලෙන්න පුළුවන් ඕන කෙනෙකුට. බුද්ධාවාදයෙන් තොරව ගැලවෙන්න නම් බෑ. ඔන්න ඔය බේසජ්‍ය ගුරු, දහම් ගුරු, එහෙම නැත්නම් ධම්ම ගුරු නොඑක් වචන කතා කරන්නේ අපි. බෞද්ධකට වේදානන් කියන වචන. දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම සක්‍රාති සක්‍ර. සමන්ත භද්‍ර අසම සම. ඇයි ඔය විශේෂණ තියෙන්නේ? කාටවත් ලෙහන්න බැරි වුණා මේ සංසාර ගැටේ ලෙහන්න මාර්ගයකින් හොයාගෙන දේශනා කළ බැවින්. මාර්ගයක් හොයාගෙන දේශනා කිරීම බුදුවරුන්ගේ බුද්ධත්වයේ පැවරුණ කාර්යභාරයයි. ඒ බුද්ධත්වයේ පැවරුණ කාර්යභාරයේ පරිස්සම් කරගෙන ඇවිත් ඉන්න ඊළඟ මිනිසුන් සඳහා ප්‍රයෝජන ගන්න. අපි ඒක හමස් පෙට්ටියක දාලා වහලා ඒක උඩ ඉඳගෙන පොත් පෙට්ටියට දාලා වහනවා පොත් ටික. ඒක උඩ ඉඳගෙන මම මේ ආරක්ෂා කරනවා පොත් පෙට්ටිය. කාටවත් විනාශ වෙන්න දෙන්නේ නැතුව කියලා. බහිරවේග බවට පත් වෙනවා. විතරක් නෙමෙයි වඳින පුදන දේවල් බවටත් පත් කරගන්නවා. එහෙමයි දර්ශනයේ ආගමක් බවට පත් වෙන්නේ. එහෙමයි අනුභව වෙන පු탁ජන බගතව බවට පත් වෙන්නේ. ඊට පස්සේ අරුත් විග්‍රහයන් ක්‍රමෙන් යටපත් වී යනවා, හීන වී යනවා. අරුත් විග්‍රහය පු탁ජනෙන් අදටපත් වෙනවා. ලියන කියන දේවල් බවට පත් වෙනවා. ලියනවා කියනවා පාඩම් කරනවා උත්තර වලට හරි ලකුණු හම්බ වෙන නිසා හරි කියලාත් හිතා ගන්නවා. සද්දම්මං වනාන්තරං ගතක් කියලා. සදහම් මිනිසුන්ගෙන් අයින් වෙලා වනාන්තරගත වෙනවා. දැන් එහෙම බෑ. දැන් මේ මල් නෙලන්න ඕන. ක්‍රමයෙන් ගලපලා ඒ ධම්මපදයට යන පාර හොයා ගන්න වෙනවා. පද මාවත නම් ධම්ම නිවීම නම් ධම්මපද කියන්නේ නිවන් මඟ කියලා මං කියලා තියෙනවානේ. දැන් මේ ස්කන්ධ පංචකය තුළ සිදුවෙන හරඹය ඔබට තේරෙනවද? වැරදි හරඹය. පෘථග්ජන පුද්ගලයා ඒකට එන හැම කාරණයක් සමගම ඇලීමක් මුලාවක් ගැටීමක් මුලාවක් ඇති කරගෙන මොකද කරන්නේ? ඒක සමග ඡන්ද රාගයක් බන්ධනයක් හට ගන්නවා. එයම ඔහුගේ භවබන්ධනයේ බව ගැලවෙන්න බැරි බව ඔහු දන්නේ නැහැ. දැන් ඔහුට හමු වෙන්නේ කර්ම මාර්ගයේ පිළිසරණ භවගාමී පිළිසරණ සහ මාර බන්ධනයක් තුළ ගමනක්. හොයන තරමට සැප කොච්චර හේවත් චුට්ටක් හම්බ වෙන වැඩිපුර කම්පාවම කරදරේම දුකටපත් වීම අසහනෙම පීඩමේ හම්බ වෙන්න ආ වූ ජීවිතේ. ඇයි? හේතුව දන්නේ නැහැ. ලෝකෙට දොස් කියා ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාරනවා යමෙක් දුකටපත් වෙනවා නම් ඒකට හේතුව තමන් ළඟ තියෙන්නේ කියලා. 10 දෙනෙක් ළඟ නම් 10 ආකාරයට මේ තමන් ළඟ තියෙන දේ. අර තණ්හා පදය සමානාර්ථ නැහැ. ඒ පුද්ගලයා ජීවත් වෙන ශේස්ත්‍රයට අනුව රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම නම් වූ අරමුණ කෙරෙහි ඇලීම් ආශ්‍රයෙන් සහ තව එහාට විවිධ ආකාරයෙන් අර ඇලීමට භාජනය වුණ හැටි පැහැදිලි කරනු ලබනවා. දැන් තියෙනවා මේ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ කියලා පද ටිකක්. ඡාග අතහැරීම, පටිනිස්සග්ගෝ බැහැර කිරීම, මුත්ති මිදීම, අනාලය නොඇලීම. මෙන්න මේ වචන වලට අදාළ කාරණා ටික කරන්නේ කොහොමද කියලා ඔබට තේරෙන්න වෙනවා. කරන්න ඕන දවසට සැරයක් නෙවෙයි, කරන්න ඕන මහලුණෙන් පස්සේ නෙවෙයි, කරන්න ඕනේ පොයේ දවසට විතරක් නෙවෙයි. එහෙමයි අපි හිතන්නේ. දවස් 27ක් ලෝභ දේශ මොහත් එක්කලා ජීවත් වෙලා
28 වෙනි දවසේ රහතුන් අනුව යමින් කියලා කය වචන සංවර කරන වාඩි වෙලා ඉන්නවා. දාන සීල භාවනාවල යෙදෙනවා. හරි කියලා හිතන් ඉන්නවා. පුණ්‍ය මාර්ගය තමයි. නමුත් පෘථග්ජන භාවය තුළ නේද ඉන්නේ. අර ඡාගෝ පටිනිස්සග්ගෝ මොත්ති අනාලයෝ පස්සේ කාලෙක කරන්න දැන් මේ අර මෝදහත් ගව්වක් තියා නානෑඳු බඳින කතාව. අවුරුදු 1.19කට පසු වසර 1.19කට වසර 1.19කින් සඳහන් වෙන ගානකට පසු අනාගත බුදුරයා පහළ වෙනතුරු මෙහි දැම්මම සූදානම් වෙනවා. නමුත් සූදානම් වෙන්න ඕන එහෙම කල් දෙන්නේ නැහැ ඔකට. මේ ක්‍රියාවලිය දැන් හටගෙන දැන් අවසන් වෙනවා. එතනම බැඳෙනවා එතනම නිදහස් වෙන්න පුළුවන් වෙනවා. එහෙනම් ඒ බැඳෙන අනුසෝතගාමී ප්‍රතිපදාව වෙනකොට ඔබට පටිසෝතගාමීත්වයක් තෝරා ගන්න පුළුවන්ද? ඔබ එතකොට සේක පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ සේක පුද්ගලයාට මේ සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් මේ ධම්මපදේ හමු වෙනවා. එතකොට ඒක බාහිර ලෝකේ තියෙන තාරකාපට් වගේ මාර්ගයක් නෙමෙයි. සිතේම අනුගමනය කරන්න තියෙන මාර්ගයක්. පෙර මාර්ගයට එරෙහි මාර්ගයක්. කර්ම රැස්වීමේ මාර්ගයට එරෙහිව කර්ම සේවීමේ මාර්ගය. භවගාමී මාර්ගයට එරෙහිව භව නිරෝධගාමී මාර්ගය. අවශේෂ නිරෝධගාමී මාර්ගයට එරෙහිව නිරවශේෂ නිරෝධගාමී මාර්ගය. ඔය මෙතෙක් පැහැදිලි කරලා තියෙන ධර්ම දේශනාවල සඳහන් කරුණු කීපයක් ඔය මතක් කළේ. නරකද මම යෝජනා කරනවා ඔබට එබඳු කෙනෙක් වුණොත් ලබාගත් ජීවිතේ. තමන් සතු වගකීම් ඉටු කරමින්, තමන් සතු කාර්යභාරය ඉටු කරමින් බුද්ධෝත්පාදයක මිනිසත්ව ලැබීම තුළ ලැබෙන්නා වූ භාග්‍යමත් අවස්ථාවක් වශයෙන් සලකා. ඒ භාග්‍යමත් අවස්ථාව පොතේ මාර්ගයේ වශයෙන් තියෙනවා, දේශනා කරලා තිබෙනවා. නමුත් ඔබට තේරුණේ නැත්නම් අනුගමනය කරන්න බෑ. තථාගතයන් වහන්සේ ලස්සන දේශනාවක් කරලා තිබෙනවා මගේ කටින් 10-12 වතාවක් කියවිලා ඇති. මේ සුන්දර මොහොත සම්බන්ධයෙන් මනුස්ස පටිලාභෝච සද්ධම්මස්ස දේශනා අලං වායමිතුන් තත්ත. මනුස්ස පටිලාභේ නම් තිබෙනවා. භව නිරෝධගාමී ප්‍රතිපදාව තේරෙන්නේ නැත්නම් භවගාමී ප්‍රතිපදාව යන්න වෙනවා. අර භව නිරෝධගාමී ප්‍රතිපදාව යාම සඳහා උත්සාහ කිරීම සුදුසුයි. අලං සුදුසුයි. වායමිතුන් ව්‍යායාම කිරීම නැත්නම් උත්සාහ කිරීම ඒ සඳහා. කොමටද? ලෝභයේ, දේශයේ, මෝහයේ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධයේ, වෛරය තමන්ගේ කරගත්ත වරදින් මිදී ලෝභක්කය, දේශක්කය, මෝහක්කය කියන தත්ත්වය තමන්ගේ කරගන්න. මේ ව්‍යාජ තමන් වෙනකොට සැබෑ තමන් හඳුනා ගන්නට. මේ සමාජයේ දෙස දැන් අලුතින් මේ කරුණු පැහැදිලි කරන්න ඕන. තාමත් බොහෝ දෙනා කල්පනා කරන්නේ නැහැ බුදුන් වහන්සේ වදාළ මේ උත්තරීතර සැනසීම තමන්ගේ චිත්තසංතානයේ සතුවයි පවතින්නේ, මේක වහලයි තියෙන්නේ, අරගණ්ඩයි ඕනේ. කොහේවත් යන්න ඕනේ නැහැ නිවන් ලබන්න. නිවන කියන්නේ දෙයක් නෙමෙයි, තැනක් නෙමෙයි, මරණයෙන් පසු ලැබෙන දෙයක් නෙමෙයි, කවුරුවත් දෙන දෙයක් නෙමෙයි. නීවරණ පදේ විස්තර කරගත්තොත් ඒකෙන් කියන්නේ මොකද්ද කියලා තේරුණොත්, ඒවා ඔබ ළඟ තියනවාද කියලා තේරුණොත්, අන්න ඒවා නිසා ඔබට මේ සැනසීම උරුම නැහැ කියලා තේරෙවි. දැන් ඊට පස්සේ මේකේ බරපතල කාරණේ ඉඳලා අයින් කරන්න පාරක් තියෙනවා. මම දකින ආර්ය මාර්ගය තුළ පළවෙනියෙන් අයින් වෙන්නේ ද්වේෂ මෝහ. ඒකනේ අපාගත වීම නතර වෙනවායි කියන්නේ. මේ ලෝභ දේශ මෝහ වැඩි දියුණු කරගන්න යාම තුළ පළවෙනියෙන් ද්වේෂය තේරෙන්නේ. එතකොට අකුසල් කරන්නේ දේශයෙන් ගැටීම් තුළින්නේ. ඒ ටික අයින් වෙනවා. ඒ ටික අයින් වෙනකොට දේශ මෝහ නැත්තම් මරණින් එහා පැත්තට අපාගත වීමේ පාර නැති වෙනවා. තව ලෝභ මෝහ තියෙනවා. එහෙනම් ලෝභ මෝහ තුළ කාමසුගතිය සහ දෙවියන් අතර පාර තියෙනවා. තව එහාට ගියොත් ලෝභ අඩු වෙලා මෝහ තියෙනවා.
ඒකත් ඉහාත්ම වශයෙන්ම නැති කරගන්න පුළුවනි. මෙන්න මේ විදිහට මට මේක හදන්න තියෙන්නේ ද්වේෂක්කය, ලෝභක්කය, මෝහක්කය නිබ්බාණං ක්‍රමික ප්‍රතිපදාවක් වශයෙන් ගත් කල. මොකද මනුස්සයින්ට දැනෙන්නේ ඒ වගේම දුක් සහගත බව වැඩි, මරණින් එහා පැත්තට දුගතිගාමීත්වය හදලා දෙන්නේ ද්වේෂය නැමැති මම විසින්. ඒ වගේම සමාජ ප්‍රශ්න වලදී අවුලෙන් අවුලට පත් වෙලා ගිනි තබා ගැනීම, ඝාතනය කර ගැනීම සිදු වෙන්නේ ඒක විසින්. දැන් ඔබට සැප ලබන්නට තිබෙනා වූ මේ ලෝකයේ තුල ඔබ වැඩි දියුණු කරගත්තා වූ මේ ද්වේෂය නැමැති සතුරා ඔබට බලාපොරොත්තු නොවන මොහොතක විශාල දුක් ගෙනත් දෙනවනේ. ඒ පුද්ගලයා පාලනය කරගන්න බැරි වුණා වූ මේ හැඟීම තුළ කළා වූ සදාචාර විරෝධී, ආගම් විරෝධී, නීති විරෝධී කාරණා හැවත් අපරාධ. ඔහු පිටිපස්සෙන් ඇවිදින් ඔහුට කොතනකවත් සැපක් ලබා දෙන්නේ නැහැ. ඒ කුමක් නිසාද? සිතට ආපු හැඟීම කායට වචනට දෙන්න ගිය නිසා. සිතට ආපු හැඟීම කායට වචනට නොදී හිටියා නම් මේ තරම් බරපතල දෙයක් වෙන්නේ නැහනේ. එහෙම පුරුදුුනේ නැහනේ. හිතරෙන හැම දෙයක්ම කරන්න කියන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. ඒ නිසා මේ සඳහා බුදුරජාණන් වහන්සේ අමුතු යෝජනාවක් කරනවා. මේ හිතට එන දේ හැමදේම කරන කියන එක ප්‍රමාද විහාරීත්වය කියලා නමක් තියෙනවා. මේ මෝඩකම කඩලා පාලනය කරන්න උන්වහන්සේ අමුතු ආයුධයක් දෙනවා මනුස්සයින්ට. මේක සංගවා තිබෙනවා චෛතසික 25ක් තුළ දෙවෙනියට. අකුසලයෙන් වෙන්වීම සඳහා භාවිතා කළ හැකි කුසල චෛතසික 25 සද්ධා වලට පසුව සති කියලා එකක් තියෙනවා. ඔබ කවුද කල්පනා කළේ සති කියන්නේ මේ චෛතසිකේ වැඩි දියුණු කිරීම කියලා? ඔබ සතිපට්ඨානෙ වඩනවා, භාවනා වඩනවා කියලා කතා කරන කටිය සතිපට්ඨානෙ කියන වචනේ මොනවද හිතන්නේ නැත්තේ? ප ဋ ාණ පිහිටවා ගැනීම සති සිහිය කියලා කියයි. තේරුම් අරන් දෙය කීවේ. එහෙනම් අපි අකුසලයෙන් වෙන්වීම සඳහා අකුසලයේ දකින්න පුළුවන්, අකුසලයේ ක්‍රියාවට නොගාින්න පුළුවන් මුරකරුවෙක් හදන්න ඕන සති නැමැති. මෙන්න මෙයා ඔබ ළඟ ඔබ තුල හිතේ ඉපදිලා වැඩි දියුණු වෙන්න වෙනවා. එයා ඉපදිලා නැහැ පෘථග්ජන සමාජයේ. ඒ වෙනුවට තියෙන්නේ මුලා වූ සිහිය. ලෝභයෙන්, දේශයෙන්, මෝහෙන් මුලා වුණා වූ සිහිය. සති පිළිබඳ අර්ථය ගත්තේ නැති නිසා සති කියලා කතා කරන්නේ ඊට පස්සේ ඉරියව්වෙන් ඉරියව්වට සිහිය පවත්වන එක කියලා ඔන්න ආයේ අර බමුණන්ගේ එකක් වොන් අරන් ආයේ ගන්නවා මෙතෙන්ට. නමුත් මා දකින්නේ ආන සති අපාන සති ජීවිත කාලේ නොකරපු දෙයක්. කවුරුත්ම ඔය තමන්ගේ වැඩ කරන හිටිය ඇරුණාම අවශ්‍යතාවයට අනුව ඇතුළට ගියා, පිටට ආවා, ඔය ගැන යොමු කළේ නැහැ. නමුත් යොමු කරගෙන හිටියොත් යනවා දැනෙනවා. ඇතුළට ගිහින් ඉන්න බෑ, පිටින් ඕන ඒ ටික පිට කරන්න ඕන, පිටට එනවා දැනෙනවා. පිට කරලා ඉන්න බෑ, ඇතුළට යනවා දැනෙනවා. දැන් සති කියන්නේ මේ දැනීමට නේද? එයාට දැනෙන්න ඕන නේද? අන්න මේ දහස්වරක් සිදුවෙන දේ නැවත නැවත බලන් ඉඳලා දැනීමට හුරු කරගත්තොත් ඒ අදාළ කරුණට මේ දැනීම නැමැති මොරකරුවා යොදන්ට පුරුදු කරනවා මේ. එහෙම නැතුව මේක මැරෙනකල්ම කර කර හිටියට අර සමහර අය කියන්නේ ඇයි එහෙනම් බුදුහාමුදුරුවෝ ආනාපාන සති වල බුදු උනේ? මොනවද දැනගෙනද ඒ කියන්නේ? මේක පුරුදු කරලා පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් මේ සතිය පුරුදු කරලා සීක පුද්ගලයෙක් වශයෙන් යොදන්න ඕනේ එතෙන්ට. චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ අනුසයෙන් හට ගන්නකොට පරිඋත්ථාන වෙනවා. දැන් සිහි නැතුවම විතික්කමට යනවා. ගහ ගන්නවා, බැන ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා, නුම්පද කියනවා, කෑ ගහනවා, අනුරාධන වැළපෙනවා. අන්න කඩන්න තේරෙන්නේ නැහැ, සතර හදන්නමයි තේරෙන්නේ. එනිසා පෘථග්ජනයා කියන්නේ සතර හදන කෙනෙක් කරුණාම සතර නිමා කරන කෙනෙක් නෙමෙයි.
ඔහු අනුසෝතගාමියෙක් කරනවම පටිසෝතගාමියෙක් නෙවෙයි. ඔහු භවගාමියෙක් කරනවම භව නිරෝධගාමියෙක් නෙවෙයි. ඔහු අවශේෂ නිරෝධගාමියෙක් කරනවම නිරවශේෂ නිරෝධගාමියෙක් නෙවෙයි. නිර්අවශේෂ නිරෝධ අනාගත ඵලයක් හොදන්න හේතු ඉතුරු නොකර අවසන් කිරීමට තමයි බුදුන් වහන්සේ මේ සතිය පුරුදු කරන්න කියලා කියන්නේ. මොකද ඒ වන විට යාට තේරෙනවා ඉදිරියට තැබීමෙන් බිත්තරයක් දැම්මා නම් කිකිලියක් හැදෙනවා. බීජුවක් හැදුණා නම් පැලවෙනවා වගේ අනාගත කර්ම බීජ රැස් කිරීම පමාද විහාරය කියලා. මේ ලබා තිබෙන සුන්දරම අවස්ථාව එතකොට මේ නිවීම වසා භවගමන සකස් කර දෙක වෙනකොට භවගමන ඉවත් කොට නිවීම ලබා දෙන තැනට මෙහෙවන්ට අවශ්‍ය ආරම්භක පාඩම මේකෙන් ලබා දෙනවා. මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන්න කල්පනා කරනවා ඉදිරියේදී තාමත් ඔය ඉඟි තමයි දෙන්නේ. ඒ නිසා මට හිතෙනවා කායානුපස්සනාවෙන් හුරු කළ සිහිය අනතුරුව වේදනානුපස්සනාව හෝ චිත්තානුපස්සනාව හෝ ධම්මානුපස්සනාව පවතින ආකාර පහෙන් එකකින් පාවිච්චි කළොත් ඥායස්ස අධිගමාය නිබ්බානස සත්‍ය ක්‍රියාය පෙන්වන්නේ අර ඔතන අග ටිකක් පෙන්වන්නේ. ශෝක පරිද්දවනං සමතික්කමාය දුක්ඛදවනං අත්තංගමාය අන්න ශෝක පරිදේවන ඉක්මවා යාමට දුක් දුම්නස් වලින් මිදීමට අධි මාර්ගඵල අධිගමනය ලැබෙන නිර්වාණය සාක්ෂාත් කිරීමට මේ මුරකරුවා ඔබට යොදාගත්ත හැකි වර්තමාන ස්කන්ධ පංචකයට ඔහු මල් නෙලන්න පටන් ගන්නවා. ඔහු ඔබට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හොයලා දෙනවා. ඔහු ඔබ සදහන් මගට විවෘත කරලා දෙනවා. මේ මුරකරුවා වැරදි කරන්නට දෙන්නේ නැති ඒක වළක්වන මේ මුරකරුවා ආස්වාදයේ ආදීනව දැකයින් මුදන්ට ඔබ පුරුදු කරන මේ මුරකරුවා ජීවිතයට එකතු කරගන්න. මේ ගාථාවට අනුවගත් කල එකයි පෙන්වන්නේ. එතකොට අර ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි උපතින් ලබාගත් ඕව වළංගු නැහැ. සේක ප්‍රතිපදාව. සේක ප්‍රතිපදාව කියන්නේ නම් කර්ම රැස් කරන ප්‍රතිපදාව නෙමෙයි කර්මක්ෂය කරන ප්‍රතිපදාව. ඒකට හැම විටම අවස්ථාව තියෙන වර්තමානයේ. හෙට නෙමෙයි ඊයේ නෙමෙයි පැවිදි වෙලා නෙමෙයි පොය දවස නෙමෙයි මොහොතක් පාසාම. භවයට බැඳෙනවද භවෙන් නිදහස් වෙනවද කියන කාරණාව මේ මොහොතේ කරන්න ඔබට සද්දා විරි සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය පහයි බල පහයි පංචේන්ද්‍රිය පංච බල සතර සම්‍යක් ප්‍රදාන විභාගයෙන් පාඩම් කරපු වචන ගන්න එපා. මේ මොහොත ඔබට එහෙනම් උපන්න කුසල් දුරු කිරීමට සහ නූපන්න කුසල් නොවීම සඳහා මේහා උදව් වෙනවා. උපන්න කුසල් කීවේ බණ තේරුම් ගන්න ඉස්සෙල්ලා හංගාගත්ත මෝඩකම් ටික. තියෙන තැනක් හොයාගන්න බැරි වුණාට හේතු තියෙනකොට එනවා. ආවහම එයාට එකතු වෙන්නේ නැතුව එයාට යන්න කියන්න වෙනවා. අන්නේ එයාට එකතු වෙලා අනාගතේ හදන්න නැතුව ඉන්න මෙතෙන්ද තමයි මේ හරස් කපන්න ගේන්න ඕන. බාධක මාර්ග බාධක පනවනවා වගේ භව ගමනට මාර්ග බාධක පනවන්නා සතිය පුරුදු කරන්න ඕන. පුරුදු නැති නිසා තමයි මාර්ග බාධක පනවන්නේ නැතුව මාර්ග ගමට අහු වෙලා මිනිස්සු ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් කටයුතු කරලා ජීවිතය අවුල් කරගන්නේ. ඒ නිසා එහි ආදීනව කියලා එකකුත් තියෙනවානේ. ඒ ආස්වාදයේ ආදීනව දැක්ක පුද්ගලයාට තමයි මේ නිස්සරණයට යන්න වෙන්නේ. මේ මෙබඳු ගාථාවල මෙන්න මේ ආකාරයට මේ කවුරු මේ පටවිය මනවින් හඳුනා ගන්නවද? ඒ ස්කන්ධ පංචකය තුළ උපාදානස්කන්ධ ක්‍රියාවලිය තුළ යම ලෝකයේ දිව්‍ය ලෝකයේ මනුස්ස ලෝකයේ හැට ගන්න හැටි අඳුනා ගන්නවද? ඒක කර්ම මාර්ගයේ බව තේරුම් ගැනීම තුළ සේක පුද්ගලයා කර්ම මාර්ගය වෙනුවට කර්මක්ෂය කිරීමේ මාර්ගය පාවිච්චි කරලා ඉහාත්ම වශයෙන්ම සැනසුම් මාවතට ප්‍රවිෂ්ඨ වෙනවා. ඔබටත් මේ සඳහා අවශ්‍ය නුවණැස ලබා ගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවා යන්න ප්‍රාර්ථනා කරමින් අපි ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව සඳහා ප්‍රඥානාලිකාව තුළින් විකාශය කිරීම සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ අභාවප්‍රාප්ත ඩී.ඩී. අල්විස් මහතාගේ බිරිඳ සහ දියණියන් තිදෙනා විසිනි.
අරමුණ කොට්ටාව හොරණ පාර අංක 11න් 22 දරන නිවසේ පදිංචිව සිට මීට වසර 3කට පෙර අභාවප්‍රාප්ත වූ ඩී.ඩී. අල්විස් පියාණන්ගේ ගුණානුස්මරණය පිණිසම ධර්ම දානමය පින්කම සිදු කරන අතර මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය කුසලයෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය එතුමාටත් පින් ගැනීමට හැකි දෙපාර්ශ්වයේ මියගිය සියලු ඥාතීන්ටත් අනුමෝදන් වී ජීවිත සුවපත් වී මතු උපදිනා භවයකදී සසර දුක් කෙලවර කර ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කරුණේ දේශකයන් වහන්සේටත් සුජීවත්ව සිටින සියලුම ඥාතීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබගේ මේ පුණ්‍යානුමෝදනාව සඵල වේවා. ඔබගේ සිතුම් පැතුම් සඵල වේවා. අනුග්‍රහක බවතුන් වශයෙන් ඔබටත් මේ ධර්ම අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සච්චිර ජීවනයේ පිණිසත් රැකියා ආදී කටයුතු සාර්ථකත්වයේ පිණිසත් රෝග පීඩාවන්ගේ අවමය පිණිසත් පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන්වීම පිණිසත් කල්යාණ මිත්‍ර සේවනයේ පිණිසත් ත්‍රිලක්ෂණයන් දහම් කරුණක් අවබෝධ කරගෙන මේ නිවන සැනසෙන මං පෙත්විර කරගෙන පිණිසත් හේතු ආසනා වේවායි ප්‍රඥා නාලිකාව සමග අප ප්‍රාර්ථනා කරනු ලබනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා අභාව ප්‍රාප්ත ඩී.ඩී. අල්විස් මහතාගේ බිරිඳ සහ දියණියන් තිදෙනා විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් කොට්ටාව හොරණ පාර අංක 11න් 22 දරන නිවසේ පදිංචිව සිට මීට වසර 3කට පෙර අභාව ප්‍රාප්ත වූ ඩී.ඩී. අල්විස් පියාණන්ගේ ගුණානුස්මරණය පිණිස මෙම ධර්ම දානමය පින්කම සිදු කරන අතර මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසලයෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය එතුමාටත් පින් ගැනීමට හැකි දෙපාර්ශවයේ මියගිය සියලුම ඥාතීන්ටත් අනුමෝදන් වී සසර දුක් කෙලවර කර ඉක්මන් භවයකදී උතුම් නිර්වාණය සාක්ෂාත් වීම පිණිස හේතු වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් සුජීවත්ව සිටින සියලුම ඥාතීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිර ජීවනය ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. දැන් විඳීම උපාදාන කරන්නේ නැද්ද? ඇහෙන් විඳිනවා. කොහෙන්ද විඳින්නේ? ඇහෙන් විඳිනවා.